විමන්තේයි මෙතන ඉන්න ස්වාමි පුරුෂයෙක්ගෙන් අහනවා ඔබේ බිරිඳ කියන්නේ ඔබට කවුද? මෙතන ඉන්න බිරිඳගෙන් අහන්නේ ඔබේ ස්වාමි පුරුෂයා කියන්නේ ඔබට කවුද? ඔබේ දරුවා කියන්නේ ඔබට කවුද? ඔබේ දෙමාපියෝ කියන්නේ ඔබට කවුද? What does it mean to you? Your husband mean? Your son mean to you? I'm asking this very same question. What does Jesus mean to you? He himself was very inquisitive to ask that question. Who do you say that I am? Who do people say I am? Who do you say I am? ස්වාමීන් වහන්සේට ලොකු කුතුහලයක් තිබුණා දැනගන්නට ඔබට මම කවුද? ඔබට ඔබගේ ජීවිතයේ මේ ජේසුස් කියන මේ පුද්ගලයා කවුද? ඒක නිකන් තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලෙක්, තවත් මහත්මා ගාන්ධි කෙනෙක්, තවත් මාටින් ලූතර් කිං කෙනෙක්, තවත් නෙල්සන් මැන්ඩෙලා කෙනෙක්ද? නැත්නම් ඊට වඩා බිම්බපායන මගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන මගේ ජීවිතයේ අත්‍යවශ්‍ය පුද්ගලයාද? දිව්‍ය සත්‍ප්‍රසාදය කියන්නේ දිව්‍ය පූජාව කියන්නේ කතෝලික ඔබගේ ජීවිතේ මොකක්ද? ඔබට දැන් ඔයා කරන යම් දුන්නොත් ඔබත් දිව්‍ය සත්‍ප්‍රසාදයට අතර තියෙන සම්බන්ධතාවය, ඔබත් දිව්‍ය පූජාවට අතර තියෙන සම්බන්ධතාවය මොනවද ඔබ ලියන්නේ? මොනවද ඔබට ලියන්න තියෙන්නේ මේ අත්දැකීම් පිළිබඳව? අපි පොඩ්ඩක් මේ ධර්ම උපදේශය ගැන කතා කළා මේ ඊපෙරදා පිට කට්ටියගේ. ධර්ම උපදේශයේ ඇතැම් විට අපි සිලබස් එක පන්තියේ තියෙන ඒ පන්ති පොත් ගන්නන්ති සමහර විට අපිට ගිලිහෙන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳව ඉගෙන ගන්නදී ක්‍රිස්තුන් වහන්සේව හමු වෙන්න පුළුවන්. What is important is not only to know about Christ. It's important to have knowledge, intellectual knowledge about Christ. The notion of Christ. But what is more important is the person of Christ. Christus වහන්සේව ඥානිකව හඳුනා ගැනීම පමණක් නෙවෙයි, පුද්ගලිකව හඳුනා ගැනීම, උන්වහන්සේත් එක්කලා පුද්ගලික සම්බන්ධතාවයක් ඇති කර ගැනීම ඊටම වැදගත් වෙනවා. So Eucharist is a place where you encounter Jesus alive. Jesus is really present in the Eucharist. අපි මේ පූජා යාගයේදී ජේසුව ජීවමානව හඳුනා ගන්නවා. උන්වහන්සේ පිළිබඳව ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි, උන්වහන්සේව හමු වෙනවා, හඳුනා ගන්නවා. අපි ක්‍රිස්තුන් වහන්සේ දිව්‍ය පූජා යාගයේ වෙලාවේ හතර ආකාරයකින් වැඩ සිටිනවා කියලා කියනවා. ජන්මන්දනාවේ ජන්මන්දනාව පිළිබඳව සමහර කියන්නේ බිබ්බල තියෙන එක ගැන්වීමක් තමයි හතර විදිහකට ජේසු මේ පූජා වෙලාවෙදී ඉන්නවා. පළමුවෙන් ඔබ අතර සුදු බයිබලයේ මතේ කුමාර සුවිශේෂයේ 18 වෙනි පරිච්ඡේදයේ 19 20 වගන්තිවල අපිට ප්‍රකාශ කරනවා දෙදෙනෙක් මාගේ නාමයෙන් යම් තැනක රැස් වෙනවද ඔවුන් අතර මම ජීවමානව වැඩ සිටිනවා. එහෙනම් ජේසු ඔබ අතර ජීවමානව වැඩ සිටිනවා. People are present in the baptized who have assembled together to praise and worship the risen Lord.
එවෙනුව පූජකයා තුළ ස්වාමීන් වහන්සේ මේ කතා කරන්නේ මම නෙමෙයි මාතුලින් ස්වාමීන් වහන්සේගේ වචනයි ගාගෙන එන්නේ. තව පොඩ්ඩක් කියනවා මම ඔබ සම්මේ දින අනුභව කරන්න සැබවින්ම මේ බණාගේ ඔබ දේශා පවරාගෙන ලබන මාගේ ශරීරය. මාගේ ශරීරය කියන්නේ ෆාදර් ජූඩ් නික්ලස්ගේ ශරීරය නෙවෙයි ජේසුගේ ශරීරය. එතකොට එතනදී මම නියෝජනය කරන්නේ මේ වෙලාවේ පෙනී සිටින ජේසු මම නියෝජනය කරන්නේ. ජේසු එතනදී වචන කියන්නේ මම නෙවෙයි. එතකොට ජේසු ජීවමානව මේ පූජකයා තුළ වැඩ සිටිනවා, ජනතාව තුළ වැඩ සිටිනවා. ඒ වගේම මේ වෙලාවේ මම කඩා බෙදා දෙන්නේ මේ වචනේ. වචනේ තුළ ජේසු ජීවමානව වැඩ සිටිනවා. උන්වහන්සේ තමයි කතා කරන්නේ. ඒකයි අපි ඊයේ වචනේ ගැන කතා කරද්දී කිව්වේ praise to you Lord Jesus Christ. ස්වාමීන් වහන්සේට මහිමේ වේවා. ඒ කියන්නේ උන්වහන්සේ කතා කරනවා. ඔබ දැන් චුට්ටකට ඉස්සර වෙලා කිව්වා ස්වාමීන් වහන්සේට මහිමේ වේවා. අපි සමහර විට කියන අවදි නැතුව we might not be aware of what we are stating, but the fact is that Jesus is present here. He is addressing the community. හතරවෙනිව උන්වහන්සේ වගේම ජීවමාන දිව්‍ය සත්‍යසාරයේ තුල වැඩ සිටිනවා. ඊමනම් අපි ජේසුව මේ පූජා යාගේ විලාපෙදී අපිට හමු වෙනවා. එතකොට මෙතනදී තමයි අපි මුළු මේ නීසම් සංකේතම ජේසුගේ වචනය කඩා බෙදලා දෙන්නේ. බලන්න මේක තමයි වැදගත්ම මොහොත. සන්ඩේ ලිටරචි ඉරිදා දවසේ ඒ සාංගික එකතු වීම තුළ බලන්න ලොකු කුඩා තරුණ පුංචි ළමයි වැඩිහිටියෝ ඔක්කොම එක සංඝයක් හැටියට මෙතනට එක්කම් වෙලා වචනයට සවන් දෙනවා. ඒ වචනේ ඔබ ගෙදරදී කියෝගෙන එනවා නම් දැන් ගොඩාක් ඒ පහසුකම් තියෙනවා අපිට ඉන්ටර්නෙට් එක බලුවත් නැත්නම් අපිට මේ මොනවාද පොත්පත් කියනවා දැන් ගන්න තියෙනවා. ඒ පොත්පත් වල තියෙනවා දිනපතා කියවීම මෙහි කරන්නට තව ඒ වගේම ඔය කිතුදන කුඩුව වගේ නැත්නම් ඩිස්නිලොන් කමියුනිටි විවිධ සංඝවලින් ඒ වාචු ගහලා කැමති අයට වෙලා හරිනවා. ඉතින් ඒ නිසා දිනපතා කියවීම තුලින් ස්වාමීන් වහන්සේගේ වචනේ දිවි පූජාව ආහා අපට ජීවනීය කරගන්න පුළුවන්. පියතුමායි කඩලා බෙදාගද්දී මූලිකවම අපි ගෙදරින් ඉඳලා මේ වචනය අද දවසට නියමිත වචනේ ගෙදරින් කියෝගෙන ආවනම් විශේෂයෙන්ම දරුපවුලක් හැටියට ඉරිදා පූජාවට එන්න ඉස්සර වෙලා සෙනසුරාදා අපි පවුලක් හැටියට කියෝනවා නම් මම කියව වචනේ තුළ මහා බලයක් තියෙනවා. ඔය අපි මන් දන්නේ මේ පැත්තේ අපේ ගම්මාන පැත්තේ නම් භූමියන් කරලා යක්කු වැඩි වෙනවා යකමයි මේවයි එක එක දේවල් කියනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ අපි බයිබලයේ ගෙදර කියවනවා නම් ශබ්ද නගලා මේ යක්ෂ බලවේග වලට එතන ඉන්න බෑ. මේ වචනේ කරන්නේ මහා බලවේගුයි. මේ අපේ වචන නෙමෙයි දෙවියන් වහන්සේගේ වචන. මොකද සමාන විට සමාන ඉන්නා කෑ ගන්න වචනයක් කියපුවාම අපුව කඩාගෙන යනවා. මගේ සමහර වෙලාවට මම අරණියා වචන කියද්දී මිනිස්සු අඬනවා. ඒ අපි මනුෂ්‍ය අපේ වචන එහෙමනම් දෙවියන් වහන්සේගේ වචන මොන තරම් බලගත්තු ප්‍රේමයක්. එතකොට ඒ වගේම තමයි අපි කියනවා ඒකට කොයිනෝනියා කියලා. අර දේව වචනේ ඒ බෙදා ගැනීමට කියනවා කෙරිග්මා කියලා අපි ග්‍රීක වචනේ කියනවා. ඒතකොට දිව්‍ය පූජා වෙලාවේදී මේ කෙරිග්මාව කියන්නේ මේ දේව වචනේ කඩා බෙදා ගැනීම සිද්ධ වෙනවා. ජනතාවව පෝෂණය කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා මෙතනදී සහභාගීකමක් තියෙනවා ගෙදර ස්වාමීන්ගේ සිස්ටර්ටයි. කවුද ගෙදර ස්වාමී සිස්ටර්? අම්මයි තාත්තයි. ඔබ මේ වචනේ අරගෙන ඔබේ දරුවන්ට තවදුරටත් සතිය පුරා බෙදා දුන්නොත් ඔබේ දරුවන්ගේ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. වැඩි කියන්නේ
මේ සමාජය තුළ ශුද්ධවන්ත දරුවෝ වෙන්නට, සමාජයට වැඩදායී දරුවෝ වෙන්නට දෙවියන් වහන්සේට ප්‍රසන්න, උන්වහන්සේගේ කැමැත්ත සොයලා එය ඉටු කරන දරුවෝ වෙන්නේ නැහැ. අපි ගෙදර මේ වචනේ ස්වාමීන් වහන්සේගේ වචනේ බෙදාගන්න නැත්නම් ගෙදර යාඥාව තුලින් ඒක ලොකු අභියෝගයක්. අද වෙන විවිධාකාර දේවල් තියෙනවා. සමහර විට නෝනත් වැඩට යනවා, අම්මත් වැඩට යනවා, ඊයේ නැරලා ගෙදර ළමයි ඕන පිළිවෙලට වැඩ කරනවා, ෆෝන් එකේ ඉගෙන ගන්නවා, වෙන දේවල් බලනවා, එතකොට චැට් කරනවා, විවිධාකාර දේවල්. අද බලන්න යක්ෂයා අපිව යොමු කරලා තියෙන තැන. ඉස්සර පොඩි ළමයින්ව අපේ දරුවන්ව ෆෝන් එකෙන් අපි ඈඩ් කළා. දැන් අපි ෆෝන් එකට නම් කරනවා. ඒ තරමට බොහොම සියුම් ලෙස නපුර අපේ ගෙදරට ළමයින්ගේ අත්වලට ඇඟිලි තුඩුවලට අද පැමිණ තිබෙනවා සියුම් ආකාරයකට. ඉතින් ඒක නිසා අපි දෙවියන් වහන්සේට ලංුනේ නැත්නම්, උන්වහන්සේගේ වචනයට ලංුනේ නැත්නම් අපිට යක්ෂයන් අනිවාර්යෙන් විවිධ මාර්ග වලින් ලං වෙනවා. එතකොට අනිත් එක තමයි මේ අපේ සාංගිකත්වය, the fellowship, koinonia කියලා එක අපි ග්‍රීක වචනේ කියනවා. communion කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. The fellowship and communion, that is twofold. One is vertical communion and the other is horizontal communion. ඇත්තටම අපි කියනවා නම් ඒ සම්බන්ධතාවයේ තුන් විදියක්. එක තමයි අපේ තිරස් සම්බන්ධකම, දෙවියන් වහන්සේ මාත් එක්කලා ඇතිවන සම්බන්ධකම. දිව්‍ය පූජාව ඇතුළතදී අපි ස්වාමීන් වහන්සේලා හමු වෙනවා. උන්වහන්සේට අපේ ඇති ආදරය අපි ප්‍රකාශ කරනවා. මෙතනට එන්නේ මොනවටද? අපි උන්වහන්සේට තුති ගන්නට. අපි මේ ඕගන් වාදනය කරලා මෙතන ගීතිකා මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරලා, එතකොට අපි ඔක්කොම ගීතිකා ගායනා කරනවා, ප්‍රශංසා ගී කියනවා, ස්තුති කරනවා. අර යාඥාවේ කොටසක් කියලා අපි කිව්වා. වන්දනා කරන්න, නමස්කාර කරන්න, ස්තුති කරන්න, උන්වහන්සේට ගෞරව කරන්න, ප්‍රශංසා කරන්න තමයි අපි මෙතනට පැමිණෙන්නේ. එතකොට අපි එකට එක්කම වෙලා ප්‍රශංසා කරද්දී පළමුවෙන්ම මා දෙවියන් අතර තියෙන සම්බන්ධතාවය වැඩි වෙනවා. අර ලස්සනට කියනවා ඒ සභා ඉගැන්වීම්, we as an assembly glorify God and God in turn sanctifies us. Glorification of God and sanctification of the assembly. එතකොට දෙවියන් වහන්සේ අපව ශුද්ධවත් කරනවා, අපව බලගතු කරනවා. සත්‍ය පුරාවට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයන් අපට ජීවත් වෙන්නට අවශ්‍ය ශක්තිය මේ පරීක්ෂා ගහන වූ ලෝකයේ තුල, අමාරුකම් අභියෝගයෙන් ගහන වූ මේ ලෝකයේ තුල, සමාජය තුල මේ සියල්ල දරාගෙන අපගේ ජීවිතේ ශුද්ධවන්තකම ආරක්ෂා කරගන්න අවශ්‍ය බලය ස්වාමීන් වහන්සේ අපිට ලබා දෙනවා. අපි මේ පූජා වේලාවේදී අපි දෙවියන් වහන්සේට ග්ලෝරිෆයි කරද්දී, අපි උන්වහන්සේව මහිමයට හමුවද්දී, ඔසවද්දී. එතකොට මෙතනදී මම කිව්වා අපි සිරස් සම්බන්ධතාවයක් ඇති වෙනවා. ගොඩක් වෙලාවට අපේ කතෝලික සභාව තුළ ඇතැම් විට මේ වගේ පැරිෂස් වල, ටිකක් දියුණු පැරිෂස් වල මොකක්ද වෙන්නේ? ගොඩක් වෙලාවට එනවා, පූජාව අහනවා, ඔහෙම්ම යනවා. There is no community dimension. There is no horizontal dimension. Horizontal කියන්නේ මොකද්ද? අර තිරස් සහ සමාවෙන්න සිරස් තිරස් හරහට. දැන් බලන්න කුරුසයක් ගත්තොත් මේ කුරුසේ තියෙනවා සිරස් කඩක් සහ තිරස් කඩක්. So the vertical dimension and the horizontal dimension. එතකොට අපි පූජා වෙලාවේදී අපිට මේ fellowship එක නැත්නම් සහජීවනය එකිනෙකා සමග
ජීවිතේ බෙදා ගැනීම, සුහද වීම, එකිනෙකාගේ අවශ්‍යතාවලදී උදව් වීම මේක අවශ්‍යයි. ගොඩක් වෙලාවට අපි එකිනෙකාව පාරේ හම්බ වුණත් සුපර් මාකට් එකේ හම්බ වුණත් දන්නේ නැහැ. දන්නව වුණත් කොහෙද දන්නේ මම හම්බ වෙලා තියෙනවා. මොකද අපි ඒ සාංගිකත්වයේ බෙදාගන්නේ නැහැ. ගොඩක් වෙලාවට ලොකුම දුර්වලකම. ඒ නිසා මේ දිව්‍ය පූජා වෙලාවේදී මේ විශේෂයෙන්ම මේ සංඝය තුල නායකත්වයේ පිතුමා ඇතුළේ නායකත්වයේ ගන්න අය පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. අප අතර අන්තර් සම්බන්ධතාවයක් ගොඩනගන්නට, එකිනෙකාව අඳුන ගන්නට, එකිනෙකාට මේ සංඝය තුල ඇති අවශ්‍යතාවලදී එක්කෙනෙක් අනිත් එක්කෙනා අවශ්‍යතාවය මේ සල්ලි වලින් විතරක් නෙමෙයි. සමහර විට ටෙලිෆෝන් කෝල් එකකින්, හිනාවකින් අපි එකිනෙකාට එක්කලා ජීවිතේ බෙදා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් ප්‍රේමවන්තයනි මේ තිරස් සම්බන්ධතාවයේ එකිනෙකා අතර ගොඩනගා ගන්න. There should be many and varying activities. අර ක්‍රිස්මස් වල සමහර මහගෙදර පාටිය කියලා මම දන්නවා එක මිසමක 26 වෙනිදා ඔක්කොම ඒ මුළු මීසමේම කට්ටිය කොහෙවත් යන්නේ නැහැ. 26 වෙනිදා මහගෙදර පාටිය පිතුමා එක එක්කෙනා දෙනවා, මුදල් දෙනවා, නැත්නම් ආල් දෙනවා, එක එක්කෙනා ගේනවා, ගෙනවිලා මුළු මීසමටම උයනවා එදා. නත්තල් පාටිය මුළු මීසමම මේ එකට තමයි මුක්ති විඳින්නේ. අන්නේ ඒ වගේ විවිධ අවස්ථාවල එකිනෙකාව අඳුන ගන්නට අපි තනි වෙලා නැහැ. කොච්චර සල්ලි තිබුණත් දැන් මේක අපිට අවශ්‍ය වෙන පුද්ගලයේ අවශ්‍ය වෙන පුංචි උදව්වකදී අපේ මීසමේ අඳුරන අය අපිට උදව් වෙන්න ඉන්නවනම් අපි ළඟ සුහද වෙන්න ඉන්නවනම් අපේ දුක බෙදා ගන්න විතරක් නෙමෙයි අපේ සැප සතුට බෙදා ගන්න අපිට සුබ පතන්න ඉදීම ඉතාම වැදගත්. මොකද ක්‍රිස්තු භක්තිකෙන් හැටියට අපි එකිනෙකා එක්කලා බැඳිලා ඉන්න ඕන. ඒක ශ්‍රෝ බයිබලයේ පවා කියනවා ප්‍රේමවන්තයනි. ඉතින් ඒ නිසා ඒ සහ සම්බන්ධතාවයේ ගොඩනගා ගැනීම දිව්‍ය පූජා වෙලාවේදී ඉතාම වැදගත් දෙයක්. අනිත් එක තමයි දැන් අපි ඉංග්‍රීසියෙන් කියනවා ඒක සිංහල වචනේ ඒක හරියටම එන්නේ නැහැ. Eucharistic celebration. Eucharist කියන ඒ වචනේ එන්නේ ග්‍රීක වචනේ eucharistein, eulogein කියන වචන දෙකෙන් තමයි ඒක එන්නේ. Eucharist is an act of blessing and praising and thanking the Lord. Eucharistia කියන්නේ ස්වාමීන් වහන්සේට තුති පිරීමේ යාමයේ උන්වහන්සේට ස්තුති කීම. අපි අර යාඥාවේ 12 පියවරේදී අපි ඉගෙන ගත්ත නිරතුරු ප්‍රීතිමන්න නොකඩවා යාඥා කරන්න සියල්ලෙහිදී තුති දෙන්න. එතකොට අපි දැන් මේ මෙතනට ඇත්තටම කියනවා මේ පූජාව හඳුන්වලා දෙන්නේ සුදු සභාවේ ඉගැන්වීම් වල සුද්ධ වූ මේ දිව්‍ය පූජා යාගයේ හඳුන්වලා දෙන්නේ මොකක් කියලාද? Eucharistia fons et culmen vitae et missionis ecclesiae. Latin භාෂාව. Eucharistia කියන්නේ the Eucharistic celebration is the fons et culmen. Fons කියන්නේ the font එමත් නැත්නම් the source. Culmen කියන්නේ the culminating point. එමත් නැත්නම් the source and the summit. මුදුන් මාර්ගයට වතුර අපිට ගලාගෙන එන වරප්‍රසාද ගලාගෙන එන උල්පත මෙතනින් තමයි ඔක්කොම අපේ ජීවිතේට ගලාගෙන එන දිව්‍ය පූජාව තුළින්. That's the source. ඒකයි උල්පත. ඒ වගේම මේ හැම ප්‍රශ්නයක්ම වේදනාවක් අපේ සාර්ථකත්වය අසාර්ථකත්වය අපේ යහපත අයහපත වැටීම් නැගිටීම් මේ ඔක්කොම අරගෙන අපි අරගෙන යන මුදුන තමයි
තමයි මේ කල්වාරි කඳුන මේ පූජානාවේ. එතකොට මෙතනට අපිට අරන් එන්න බැරි දෙයක් නෑ. අන්න ඒකයි මගේ ජීවිතයේ දිව්‍ය පූජාව කියන්නේ ලොකුම උතුම්ම දේ වෙන්න ඕන. ප්‍රමාදී මම පොඩ්ඩක් අහන්න කැමති මේ කාලේ අර ඊස්ටර් ඇටැක් එක කාලෙදී එහෙම නැත්නම් ඊට පස්සේ මේ කොවිඩ් ප්‍රශ්න කාලෙදී ඔබට මොකක්ද දැනුනේ පූජාව නැති වුණා සමහර අය කියන්නේ නැති අම්මෝ තව ටිකක් වැඩිපුර නිදා ගන්න පුළුවන් කරදරේ අම්මගේ නැගිටපන් පූජාවට බලයන් කියන්නේ දැන් ඒක නිසා සැනසීමයි කියලා මෙතන සමහර අය ඉන්නවා ඇති අපේ කොල්ලෝ කෙල්ලෝ ටික විශේෂයෙන්ම එහෙම තැන්වීමෙන් අන්තර නිදා ගන්න අයත් ඇති. නමුත් ඔබට ඇත්තටම හදවතට අඩුවක් දැනෙන්නද? බලන්න මම අහනවා අත උස්සන් මේ ටිකේ ලොකු වේදනාවක් පාළුවක් අඩුවක් දැනුණු අය ටීවී එකේ බලන්නට ඇති. නමුත් ජේසුව හදවතට ලබා ගන්න බැරි වීමේ වේදනාවක් අනිකම පාළුවක් දැනුණු අය බලන්න අත උස්සන් පූජාවට ආවත් නැති වෙලා බොහෝ දෙනෙක් ඉන්නවා. ඒක දැනෙන්න ඕනේ. එතකොට පූජාව නැති වුණයි කියන්නේ ජේසුව ටීවී එකෙන් බලන්න පුළුවන්. නමුත් මෙතන සිද්ධ වෙන්නේ සැබෑ යාගය. දිව්‍ය පූජාව කියන්නේ යාගයක්. මම කිව්වා ඒක ස්තුති පිදීමක් කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් යාගයක්. මෙතන සිද්ධ වෙන්නේ කුරුසියේ යාගයමයි. සැනවීමක් නෙමෙයි. It's not a memorial, but it's a reenactment. There is a huge difference between these two. The Greek, not the Greek, but the original Hebrew word is zikaron. Zikaron means reenactment. We reenact the same sacrifice which took place on Calvary. It's the same. Bloodlessly, but really the same sacrifice takes place. So the infinite merits of that sacrifice of Calvary are offered to the Father every time a Eucharist is celebrated. So Shuddhavanto වෙලා තියෙන රහස දිව්‍ය සත්ප්‍රසාදය. ඔබට දිව්‍ය සත්ප්‍රසාදය ගැන ආදරය වැඩි ගෞරවය භක්තිය වැඩි කර ගන්නට ඕන නම් ශුද්ධවන්තයෝ දිව්‍ය සත්ප්‍රසාදය ගැන කියන දේවල් අහන්න කියවන්න. ඒ සම්ප්‍රේමන්ති as I asked yesterday, let's fall in love with the word of God. God is giving us two tables. It's a meal, and I am enumerating different dimensions or different facets of the same Eucharist. මම කියාගෙන යන්නේ එක පැතිකඩවල්. ඒ කියන්නේ දියමන්තියක් වටිනාකම වැඩි වෙන්නේ ඒකේ කෑලි ඒ facets ඒ කෑලි කැටුම් තරමට ආලෝකයේ තියෙන බබලනවා. හරිම වටිනා දෙයක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි අපිට කියන්න නොහැකි තරම් Eucharist is called an inexhaustible treasure. මේ නිදානය අපිට ඉහිලා අරගෙන නිම කරන්නට බැරි නිදානයක් තමයි මේ දිව්‍ය පූජා යාගය කියන්නේ. දිව්‍ය පූජා යාගය අවසන් වුණොත් සභාව ඉවරයි. ඒ නිසා සභාව දිගටම යුගාන්තය දක්වා රඳවා තිබෙන්නේ දිව්‍ය පූජාව නිසායි. දිව්‍ය පූජාව නිසායි. පියතුමෙක්ගේ ජීවිතේ පළවෙනි කාර්ය වෙන්නේ දිව්‍ය පූජාව කරවීම. දිව්‍ය පූජාව කරවීම. තනියම හරි මම ගොඩක් වෙලාවට ඉන්නේ මම ආයතනයක ඉන්නේ මට මිනිස්සුමක් නැහැ. ඒ නිසා මම තනියම පූජාව තියනවා. මගේ එතන කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. එයාට වැඩි වෙලාවට මම තනියම පූජාව තියනවා. එතකොට ඒ නිසා ප්‍රේමවන්තයනි මම කියකීවිතේ විවිධ පැතිකඩ පිළිබඳව ඒක යාගයක් කියුවා. ඒ කුරුසේ යාගයමයි අනිත් පැත්තේ උන්වහන්සේ අගපේ
meal එක agape ආහාර වේලක් හැටියට අපිට දෙන්නේ. මේක ආහාර වේලක්. සමහර වෙලාවට බෞද්ධයන් වෙනවා මොනවද කන්නේ? ඇයි මේ බලදන්නේ ඔක්කොටම දෙන්නේ කියලා අහනවා ආම්දුරු බව සමහර වෙලාවට ආවම. ඒකකොට අපි දන්නවා මේ අර ෆෙලෝෂිප් එකේ අනිත් පැත්ත තමයි අපි කාටද මේ ආරාධනා කරන්නේ ඇවිල්ලා අපිත් එක්ක ආහාර වේලක් බෙදා ගන්න. අපේ සතුරන්ට උණු ගෙනාවු වහ තමයි දෙන්නේ නේ. අපි අතුරන් වගේ නෑනේ අපේ ආහාර වේලකට. අපි දෙන්නේ අපේ ආදරවන්තයින්, අපේ යාළුවන්ට. අපි දැන් මේ චර්ච් ෆීස්ට් එකට වයලා ගෙන්නනවා නම් හරි අපි අපේම නැදයන් දරුවන්ගේ සහෝදරයින්ව අපි ගෙන්නනවා. එතකොට we share a meal to express our intimacy with the others, especially our beloved ones of the family and our friends and relatives. The Nisa, Jesus of the Adre Nisa, උන්වහන්සේ අපේ පෝෂණය කරනවා. අපේ ශරීරයට ශක්තිය, ජවය අවශ්‍යයි වගේ අපේ ආත්මයට ශක්තිය, ජවය අවශ්‍යයි. අනිසා ස්වාමීන් වහන්සේ අපිව දෙවරක් පෝෂණය කරනවා හැම දිනකම හැම පූජාවකදී. හරිද? We have two tables in the Eucharist. The table of the word, namely I said yesterday Matthew 4:4, man does not live by bread alone but by every word uttered by the mouth of the Lord. එතකොට අපිට ජේසුස්ගේ උන්වහන්සේගේ වචනයෙන් හදලා අපි විකාව පෝෂණය කරනවා. මේ ලෝකේ ජීවත් වෙන පරීක්ෂා වලින් කැහැට වලින් බේරිලා ජේසුස්ගේ වරප්‍රසාදයේ තුල ජීවත් වෙන්නට හැසිරෙන්නට පවතින අවශ්‍ය ශක්තිය මේ වචනේ නැති ආහාරයෙන් අපිට උන්වහන්සේ මේ මොහොතේ බෙදලා දෙනවා. Then we have the second table which is the Eucharistic table. එතකොට බලන්න ස්වාමීන් වහන්සේගේ මොහොතේ අපිට දෙනවා. ශුද්ධවන්තයෝ මේවා කාලා තමයි සමහර ශුද්ධවන්තයෝ විදියා කිසිම ආහාරයක් ගන්න නැති අය. There are some especially women who have been mystics, only nourished by the consecrated bread, nothing else. They have lived for years, miraculously lived for years, those mystics. Some of them you can go through the history of the church. Divya රූපෙන් විතරක් ජීවත් වෙච්ච සමහර අය ශුද්ධවන්තයෝ ඉන්නවා. ඉතින් ප්‍රේමයෙන් ශුද්ධවන්තයේ ජීවිතය ගතදී මේ දිව්‍ය සප්‍රසාදේ තමයි ඔවුන්ගේ ජීවිතේ ශක්තිමත් කරලා තියෙන්නේ. මගේ අත්දැකීමක් උනත් බෙදා ගන්න බැහැ. මේක දිව්‍ය සප්‍රසාදේ කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. The Eucharist can be explained in a twofold manner. Namely, Eucharistic celebration, Divya Puja Yage, Saha Divya Saprasade. එතකොට අපිට තියෙන ලොකුම සම්පතක් තමයි මේ Divya Puja Yage, Divya Saprasade. වෙන කිසිම සභාවකට නැහැ. අපි දුර්වලකම් කියන්න පුළුවන්. අපි අපේ මේ සත්‍ය සභාවේ තියෙන පැවැත්ම අපි ජීවත් වෙන්නේ නැහැ. අද මම මුළු කතෝලික සභාවේ ඓතිහාසික නීතිමකට ගිහිල්ලා ආවදී අපි දැන් උත්සාහ කරනවා මේ තුවාල වෙච්ච මේ කැලැල් සුවපත් කරගන්න අපි කණ්ඩායම් එකව වෙලා සභාවක් හැටියට අපි බෙදලා ඉන්නේ. පෙන්තකොස් සභාවල් සිය ගාණක් සභාවල් එක පැත්තකට වෙලා අනිත් සම්මත සභාවන් කිතුණු කතෝලික නොවන කිතුණු සභාවන් තව පැත්තක අපි තව පැත්තක ඕර්තොඩොක්ස් සභාව තව පැත්තක ලංකාවේ නැහැ ඕර්තොඩොක්ස් සභාව. what a scandal මොන අවදාක්ෂයක්ද මේ කාලේ අපි එකිනෙකාට මඩ දාගත්තාද. මම
මම ගොඩක් එතනදී ගොඩක් හැඟීම්බරව කතා කළා. ඒ කණ්ඩායම ඇතුළතදී අපි ගොඩක් වැඩකට තීරණ ගත්තා. මම කිව්වේ ඔන්න එක්කෙනෙක් අරගෙන ගත්තා මට ගැහැව්වා කිතුණු සභාවල අතෝලිය පැත්තේ. එතකොට එයාගේ ඇඟේ මඩ හැබැයි ගහපු එක්කෙනාගේ අතේ මඩ. ඊට පස්සේ එයා මොනවද කරන්නේ දෙන්නම කොටක් කියලා ගත්තා මට ගැහුවා මෙයා. එතකොට ගතෙත් මඩ අතෙත් මඩ දෙන්නම ගල ගන්නවා. අනිත් මිනිස්සු හිනා වෙනවා. අපි කිතුණුව හැටියට අද මේ වෙලාවේ මහා ආදර්ශයක් බවට විහිළුවක් බවට අනිත් ආගම් ඉදිරියේදී පත් වෙලා තියෙනවා. එතකොට Eucharist is a unity factor. Eucharist brings us together. එනිසා අපි එක මිසමක් හැටියට අපිට එකමුතුකම මෙතන දුප්පත් පොහොසත් අය ඉන්න පුළුවන්, උගත් නුගත් අය ඉන්න පුළුවන්. මේ මෙතනදී මේ සප්‍රසාද මේ අල්තාරෙට මේ කුල දැන් ඔබ දැකලා ඇති මගේ අදාළත පදවියේ වයිට් කාලේ පල්ලි දෙකක් තියෙනවා. මේ පැත්තේ එක පල්ලියක්, මේ පැත්තේ අනිත් පල්ලිය. තව චූට්ටක් එහා තවත් පල්ලියක් තියෙනවා. ඒක ආචිර්යන්ගේ පල්ලිය. ආචිර්යෝ කියන්නේ කාටද? ඒ ආචිර්යන්ගේ පල්ලිය. අපේ පල්ලියට ඉන්න බෑ උන්ට. ආචිර්යෝ කියන්නේ අර යකඩ පිහි හදන ඒ අය. මේ පැත්තේ බඩහැල පල්ලිය. මොනවද බඩහැල කියන්නේ? මේ මොනවාද? සත්‍ය මුට්ටි හදන අය බොහොම පහත් જાතියක්. තව ටිකක් එහාට ගියාම ඉන්නවා රදවෝ. රදවෝ කියන්නේ කවුද? ඉස්සර රදා මිනිස්සු කියලා හිටියා මොනවා කරන අයද? රෙදි ගෝදන අය. එයාලට බෑ මෙතන ඉන්න. ඒ ජේසු වෙන ජේසු රදා ජේසු ගාවට යන්න ඕනේ උඹලා එතනට ඉන්න නා. දැන් මට සමහරලාවට ප්‍රශ්නයක් මේ පැත්තේ ඉන්නේ බඩහැල පල්ලියේ ජේසු, මේ පැත්තේ ඉන්නේ උසස් කුලේ ජේසු. දැන් මම සාමාන්‍ය පල්ලියක් ළඟින් යද්දී හැම වෙලේම මම නමස්කාර කරනවා. දැන් කොයි ජේසුද මම නමස්කාර කරන්නේ? බඩහැල ජේසුද උසස් කුලේ ජේසුද? අපි පොඩ්ඩක් හිතලා බලන්න. ඒ නිසා අපි කුල ભેද නැතුව ඒව කාලයක් තිබුණා. හැබැයි දේව කරුණාවෙන් දැන් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මේ ඉරිදා මේ පූජාවට ඒ මිනිස්සුත් වෙනවා, ඔක්කොමත් වෙනවා. ඊට පස්සේ අනිත් ඉරිදා මේ පැත්තේ තියෙන පූජාව. දැන් කවුරුටත් ඒ වගේ ප්‍රශ්න නැහැ. නමුත් ඒ වගේ ප්‍රශ්න තිබුණා. ඒ කාලේ මේ මිනිස්සුන්ට එන්න තහනම් මේ පල්ලියට. මේ මිනිස්සු කවදාවත් ගියේ නැහැ මේ පල්ලියට. ඉතින් ඒ නිසා මේවා දුන්නා සමහර විට උගත් නැත්නම් ඉංග්‍රීසි කතා කරන we are English speaking people, not the Sinhala speaking people. ඔය වගේ පයිතියන් අපේ උඩඟු මාන අපේ අපි උගත් අය, අපි පොහොසත් අය. එතකොට ඒ නිසා මේ සභාව තුළ ඒ වගේ දේවල් නැහැ. ස්වාමීන් වහන්සේට උන්වහන්සේ තරාතිරම් බලන දෙවි කෙනෙක් නෙවෙයි උන්වහන්සේ. ඒක නිසා අපි හැම කෙනෙක්ම බහැපත් වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රියේ අපි අලුණක් සුදුණක් දුක්ඛුණක් පෝසත්ුණක් කුලීන උණක් උන්වහන්සේට ඒ වලින් වැදගත් නැහැ. ඒක නිසා අපි ස්වාමීන් වහන්සේ තුළ එකමුතු වෙන්න අපි උත්සාහ කරමු. මම දැන් පාරක් යනවා. මම ගොඩක් සතුටු වෙනවා, සුබ පතනවා. අපිට මම කිව්වේ අනිත් මම පොඩ්ඩක් පිටට ගියා. නමුත් ඒක වැදගත් වුණා මම හිතන්නේ. මම කිව්වේ අදදී මීටිමට යද්දී මම කිව්වේ මේ දිව්‍ය පූජාව සහ මේ දිව්‍ය සප්‍රසාදයේ තියෙන වටිනාකම වෙන කිසිම සභාවකට නැහැ. ඒ මොකද nobody else other than perhaps a tiny minority of English Catholic Protestants, a tiny portion of it, they believe in the transubstantiation. What is called transubstantiation? ඒකට කියනවා භාව පරිවර්තනය.
භාව පරිවර්තනය කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ බවට මේ රූපේ පෙරලීම තමයි ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය ලබා ගන්න නිකන් රූපක බැලලා නෙමෙයි. ඉතින් ඒ නිසා මේ වරප්‍රසාදයේ තියෙන්නේ අපිට පමණයි කියනවා තියෙන්නේ. ඒක නිසා අපේ දුර්වලතා තියෙන්න පුළුවන්. ඒ දුර්වලතා නැති කරගෙන අපේ ශක්තියින් පිළිබඳව අවදි වෙලා හොඳ සභාව බවට, හොඳටම ජීවත් වෙන සභාව බවට අපිට කතෝලිකයින්ට පත් වෙන්න පුළුවන්. ඒකට අපි වෙහෙසෙන්නේ. පළමුවෙන් අපේ ජීවිතයෙන් පටන් ගන්න. If you want to change the world, you have to change from yourself. That is why Gandhi said, be the change you want to see in the world. Gandhi කිව්වේ අපි ගොඩක් දේවල් වෙනස් කරන්න කතෝලික සභාවේ තියෙන අඩුපාඩුකම් ගැන, අපි ඉස්කෝලවල තියෙන අඩුපාඩුකම් ගැන, අපේ මිෂනේ තියෙන අඩුපාඩුකම් ගැන අපිට නම් ලිස්ට් ලිස්ට් එකක් වගේ නම් කරන්න පුළුවන්. Let us begin that change with me. මගේ මේ change එක ඒ වෙනස ඇති කරගන්නට ගාන්ධි කියනවා ඔබ ලෝකේ වෙනස් කිරීමට පෙර ඒ වෙනස ඔබෙන් ආරම්භ කරන්නට කියලා. අනිත් එක නැවත පාරයක් මම යනවා මෙතන තියෙන වරප්‍රසාදයේම ඔබට තියෙනවා අතන දිව්‍ය සත්ප්‍රසාදයේ පූජා වෙලාවේ පූජාවෙන් පරිබාහිරව අපිට ජේසු ඉන්නවා දිව්‍ය සත්ප්‍රසාදයේ තුල. එන කිසිම පල්ලියක පාස් කරලා කිසිම පල්ලියක දොරවල් ඇරලා එහෙම මේ යාඥා කරන්න ජේසුත් එක්කලා සංවාදයකදී ඕන වෙලාවක මේ ප්‍රේමී චිරකාරය, the prisoner of love is always awaiting us. උන්වහන්සේ අපි දිහා ආදරෙන් බලාගෙන ඉන්නවා. අපව වැළඳ ගන්නට පැය ගණන් තිස්සේ අර මේ කියෝඩියාස් නැත්නම් ජොන් මේරි පියානි කියන ඒ ශුද්ධවන්තයා ඒ කිසිම මීසම හදන්න බැරි මීසම උන්වහන්සේ කළා කියන්නේ කොහොමද යන්නේ? උන්වහන්සේ දීලා දේශ දිහා බලාගෙන ඉන්නවා. එච්චර හැකියාවක් තිබිච්ච පියතුමෙක් නෙමෙයි. කරන්න දෙයක් නැහැ. මොනව කරන්නද දන්නේ නැහැ. උන්වහන්සේ ඔක්කොම කිව්වා. උන්වහන්සේ දේශ බලාගෙන හිටියා. උන්වහන්සේ යේසුස්වන්තයන් දේශ බලාගෙන හිටියා. වරප්‍රසාද මහා ගංගාව ගලාගෙන ගිහිල්ලා ඒ මීසම සම්පූර්ණ වෙනස් වුණා. ඒ පමණක් නොවේ මුළු ලෝකෙම මීසම් පාර පිටුමල්ලගේ ප්‍රධාන නිර්මාතෘ පියතුමා හැටියට රැකවල් පියතුමා හැටියට ජොන් මේරි කියන්නේ පත් කරනු ලැබුවා. එහෙමනම් ප්‍රේමන්තේ මම තව ගොඩක් වෙලාවක් කතා කරන්න පුළුවන් මේ දිව්‍ය සත්ප්‍රසාදයේ පිළිබඳව. නමුත් මම හිතන්නේ ඔබට සෑහෙන යමක් අත්දැකීමක් ලබා ගන්නට, ඒ ගැන තව විපාස වෙන්නට, තව ඉගෙන ගන්නට, අත්දැකීමට ජේසුව ජීවමානව අත්දැකීමට දිව්‍ය සත්ප්‍රසාදයේ තුල විශේෂයෙන්ම දේව වචනයෙන් කතා කරන්නේ උන්වහන්සේ. මෙතනින් මගේ ජීවිතයට ඇතුල් වෙන්නේ උන්වහන්සේ. That communion is even far deeper than a marital union of a husband and wife. A deep union, and he becomes flesh within us. ජේසුගේ ඒ සම්බන්ධතාවය කියන්නේ ලෝකෙ තියෙන ගැඹුරු සම්බන්ධතාවයයි. සමහර ස්වාමි පුරුෂයෙක් පිළිගත් අතර තියෙන මේ වෛවාහික සම්බන්ධතාවයට වඩා ඊටාම ගැඹුරු සම්බන්ධතාවයක් තමයි ජේසු මගේ ජීවිතයට ඇතුළු වෙද්දී මගේම මානුෂ්‍ය බවට පරිවර්තනය වෙන්නේ. මගේ මානුෂ්‍ය බවට පරිවර්තනය වෙලා උන්වහන්සේ මනුෂ්‍යත්වයෙන් බලන්න ඒ ජේසු මනුෂ්‍යෙක් බවට පත් වෙනවා මාව දේවත්වයට ඔස්සවන්නට. මේ මහා ප්‍රාතිහාර්ය තමයි හැමදාම සිදුවන්නේ, අදත් සිදුවන්නේ. ඒක නිසා අපි බොහෝ විට හැමදාම දකින කුකුලගේ කර්මල සුළුයි කියනවා වගේ අපිට දානක් නැහැ, ගතියක් නැහැ. පුරුද්දක් හැටියට අපි ගොඩක් දේවල් අපේ විවාහ ජීවිතේ පවා එකම ගෑණි අපි කියන්නේ එකම ළමයි, එකම ගේ, එකම රස්සාව. We get into a rut, routine,
life is boring. Not only the spiritual life, even our family life. Relations break up, tensions come up because of that. ඉතින් ඒ නිසා අපි ලොකු උද්‍යෝගයක් ඇති කරගන්න. ස්වාමීනාගේ ස්ප්‍රින්ග්ෆීල්ඩ් කියන අපි ජොලිතල බලන්න ජේසු එදා එමාවුස් ශ්‍රාවකයන් එක්කලා යන ගමනේදී ජේසු වචනේ කතා කරද්දී එදා ඒ ශ්‍රාවකයෝ දෙන්න කියනවා අපේ හදවත් උන්වහන්සේ කතා කරද්දී අපේ හදවත් දැකිලා ඇවිලිලා පිච්චිලා ගියානේ බලන්න උන්වහන්සේ කතා කරා. ඉතින් අපේ අර කියන මේ ඒකාකාරී භාවය නැති වෙලා ස්වාමීන් වහන්සේ තුල නිරන්තරයෙන් නැවුම් භාවය, පිළිදීම, ප්‍රබෝධය, උද්‍යෝගය, උද්වේගය අපිට ඇති වෙන්න ඕන. එතකොට තමයි ජේසු ජීවමානයි